මේ බෙහෙත් ටික දවසට 3 වරක් බොන්න. හරිනේ? ඉල්ලෙන්න නෝ. ආනේ මාමේ මම මේ බලන් හිටියේ කවුද මේ අපේ අලුත් වෙදහාමිනේ කියලා. මේ දවස් ටිකේ අපේ මාමට ටිකක් අසනීපයි. අක්කත් විතර නැති නිසා මට ඒ ලෙඩ්ඩු බලන්න වෙලා තියෙනවා. අපිට හරි ආඩම්බරයි පුතේ. මේ අපේ දුවේ පරම්පරාවෙන් එන උරුමයක්. නේද? මගේ දුවට උණුරුවන් සරණයි සියලු දේ පිහිටා. හරි මාමේ. යන්කෝ ගෙට මම ඉන්නවා ඇතුළේ. පූජා මට ඔයත් එක්ක බොහෝම වැදගත් දෙයක් තියෙනවා කතා කරගන්න. මොකද මිස්ටර් ඩග්ලස්? පළවෙනි කාරණය පූජා මේ නර්මදාගේ කසාදය ගැන. දැන් නරේන්ද්‍ර මෙහාට එන එක තවත් පරක්කුයි නම් අපි තීරණය කළා එහාට යන්න. ඒක යාට දැනුම් දෙන්න ඕන. හොඳයි මිස්ටර් ඩග්ලස්. දෙවෙනි කාරණාව පූජා දැන් තියෙන තත්ත්වයේ උඩ මට හිතෙනවා මම මෙහෙ ඉන්න එක හොඳ මදි කියලා. ඒකින්ද මම තීරණය කළා රටින් යන්න. ඔයා ඒකට අවශ්‍ය කරන වැඩ ටික ලෑස්ති කරන්න ඕනේ. ඩේට් එකක් දාගත්තම මම ඒක ලෑස්ති කරන්න. තුන්වෙනි කාරණාව පූජා නර්මදා ඔයත් එක්ක පූර්ණිමා ගැන කතාවට ආවොත් ඔයා ඒ ගැන කතාවට යන්න එපා. මොකද මේක පූර්ණිමා ගැන කතා කරන්න ඕනේ කාලයක් නෙවෙයි. හොඳයි මිස්ටර් ඩග්ලස්. මට තේරෙනවා. මම නර්මදාට හොඳ විදිහට වැඩ කරන්න. Thank you. මේ ආරංචි උන ගමම්ම දුවගෙන ආවේ වෙද මහත්තයෝ. අඩු ගානේ පුතාටවත් තිබුණානේ මට කෝල් එකක් දීලා කියන්න. නෑ ඉතින් මහත්තයෝ මාත් කල්පනා කළේ නිකන් අපරාධේ මහත්තයාට කරදර කරන්නේ මොකටද කියලා. දැන් බලන්නකෝ පොලිසියටවත් තාම කිසි දෙයක් හොයාගන්න බැරි වෙච්ච එකේ ඉතින් අපි කියලා මොනව කරන්නද? ඒක නම් එහෙම තමයි වෙද මහත්තයෝ. ඒ වුණාට කෙනෙකුට දුකක් කරදරයක් වුණාම කරන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ කෙනෙකු ළඟින් ඉන්න එකනේ නෑදෑ මිත්‍රකම. එහෙන් එදා ඉඳලම සඳුනේ දුවගේ ඉස්කෝලේ ගමනක් නැවතිලා. අපේ දුව තාම වැඩට ගියේ නෑ මහත්තයෝ. කාටවත් ඔළුව කෙලින් තියාගෙන වැඩක් පළක් කරන්න බෑ. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා දේව පුතා එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒ ළමයටත් නිවනක් නෑ. පවුලක් වුණාම එහෙමනේ ඉන්න ඕනේ නේද මහත්තයෝ? කෙනෙකුට කරදරයක් දුකක් වුණාම එකා වගේ ඉන්න ඕනේ. කොහොම අපේ මේ දේව පුතා? උන්ගේ ළමයා අදත් ගියා මේ කවුද අඳුරන කෙනෙක් ඉන්නව මුණ ගැහෙන්නේ කියලා. මට වෙලාවකට හිතෙනවා මහත්තයෝ ඒ දරුවා නොහිටින්න මට මොනවා වෙයිද කියලා. තාත්තා තනියම මම මොනවයි කියලා කරන්නද? එහෙමනම් වෙද මහත්තයෝ අපි පුතා ආපුවම මේ ගැන සාකච්ඡා කරමු. එයා දන්න කෙනා ඇතිනේ මේ ගැන යමක් කරයිනේ. අපි එහෙමවත් බලමු. පුතා වන්දි ගියේ නැද්ද? නෑ අම්මා. එහෙම ගිහිල්ලා ඉතින් උගන්නන්නත් හිතේ නිදහසක් තියෙන්න බෑ. ඒකින්ද උන නිසංසලත් ටිකක් හිත නරක කරගෙන ඉන්නේ. අනේ වන්ද පුතා යා. ඕන වෙලේක ඉන්නේ හිත නරක කරගෙන. සඳුනිවත් පේන්න බෑ. එයාට තේරෙන්නේ නෑ අම්මේ අපේ අතර තියෙන බැඳීම.
ඉතින් එයා කියන නිසා මට පුළුවන් ද අපේ නංගිවත් නැත්තම් පූර්ණිමාවත් අත්හරින්න? ඒ වුණාට පුතා ඔයා යත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. කොහොමත් ඔයා ඔයාගේ පවුල රැක ගන්න ඕනේ. මං කියන්නේ ඔයාගේ හොඳට. ඒ වුණාට අම්මේ මමත් මිනිස්සෙක් නේ. ඈ? අපි පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු එකට. ඉතින් එක්කෙනෙක්ට කරදරයක් වුණොත් අපි හැමෝටම වුණා වගේ. ඔන්න මේ ටිකේ අපේ නංගි විත්මනංගි දෙන්නම වැඩට ගිහිල්ලත්. ඉතින් එහෙම එකේ මං කොහොමද පන්ති යන්නේ? ඒ වුණාට පුතා ඔයා යත් එක්ක අවුල් ඇති කරගන්න එපා. මොන වුණත් දැන් ගිහලා මේ ගෙදරට ආපු කෙනානේ. ඒ දැන් අපේ පවුලේ කෙනෙක්. මොනවා කරන්නද? ඔච්චි කොයි වෙලේද ආවේ? තුන්රන් සර්නේ. ඔන්න මාමේ පූර්ණිමා නංගි ගැන තොරතුරක් හම්බ වුණා. හැබැයි පුතේ මේ නංගි මේ හොඳින් ඉන්නවයි කියනවාද? ඔව් මාමේ. හැබැයි දැම්ම මේ ගැන කාටවත් දැනගන්න නම් තියන්න එපා. ඒ මොකද? මට මේ තොරතුරු දුන්නේ පොලිසියේ මගේ යාළුවෙක්. එයා කිව්වා මාමේ අපි මේක දන්නවා කියලා මේ මිනිස්සු දැනගත්තොත් නංගිට අනතුරක්ලු. ඉතින් පුතේ මේ පුතාට ලැබිච්ච මේ ආරංචිය විශ්වාසද? ඔව් මාමේ. මගේ යාළුවා එහෙම බොරු කියන කෙනෙක් නෙමෙයි. අනේ තැපල් මහත්තයෝ මගේ ඇඟට ලී ටිකක් ඉනුවේ දැන් තමයි. දරුවා හොඳින් ඉන්නෝ නම් ඒ ඇති. මෙයා බේරගන්න පොලිසිය මොනවා හරි කරන්නේ නැත. ඒ වුණාට මහත්තයෝ අර පුතා කියපු විදිහට තාමත් මේ දරුවගේ ජීවිතේ අනතුරේනේ. අනේ දෙයනේ ඉතින් ඇහැට දකින්නකම් කොහෙද ඊටට සැනසීම? අදත් පන්ති කරන්න යන්නේ නැද්ද? නෑ. මට ඒවා කරන්න හිත හදාගන්න බෑ. දැන් හැමෝම මේ සිද්ධිය දන්නවනේ. එළියට බහැපු ගමන් අහන්නේ මේ ගැන. ඒක මට මහා වදේ. මේක හරි කෝලමක් නේ. තව කී දවසක් මේ විදිහට ගෙදරට වෙලා ඉන්නද? නිසංසලා මමත් මිනිස්සෙක්. මටත් දුකක් සතුටක් කියන එක තේරෙනවා. මේ වගේ සිද්ධියක් වුණාට පස්සේ ඒක හිතට වදයක් නෙවෙයි. හපෝ නෑනගෙන හිත හිතා හිටියම සේරම හරි. මොන හේකට මාව ගෙනවද මන් දන්නේ නෑ. නෑන මත්තේ මින්නනේ තිබ්බේ. නිසංසලා ඔයා නම් මහ පුදුම ගෑණියෙක්. ඔයාට කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන කිසි ගාණක් නෑ. කිසි දුකක් නෑ. මොකද මේ? හොඳයි. මම පූර්ණිමා නැති වුණා කියලා දුක්ුන්නේ නැද්ද? එහෙමයි කියලා හැමදාම ගෙදරට වෙලා හිටියම හරියනවද? අන්න ඒකටත් එක සඳුනි. අර අම්මත් කියන්නේ සඳුනි වෙදකම අතට අරන් කියලා. හරියට පිරිමි ළමෙක් වගේ. නිසංසලා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. ඔය අඳෝනාව නවත්තලා මට මගේ පාඩුවේ ඉන්න දීලා පැත්තකට යනවාද? එහෙමද? තම්සෙ මට මොනා කරන්නද? තම්සෙ මහා මොකටවත් නැති මිනිහෙක්. වහගනිම ඔය අච්චාරු කට නැත්නම් මම අහන්නද? ඇයි තම්සෙ මට ගහන්නද? නෑන නැති දුකට මමද ඵලෙ? මාව ගෙනාවට තාම හිත තියෙන්නේ එහෙ නේද? නවත්ත ගනින් මනුස්සයෝ. මේ හාල් පාන මිනිසුන්ට වුණොත් හෙට ඉඳලා පාරේ බැලලා ඉවරයි. අක්කට කරදරයක් නෑ කියලා දේව් අයියා කියන්නේ ඇත්තේ. අපේ හිත හදන්න වෙන්න ඇති සඳුනේ. නෑ රික්මා. දේව් අයියා අපිට නොකියුවට එයා මේක මොනවා හරි දන්නවා. ඒත් අපි කොහොමද හිත හදාගන්නේ? එයා කොහේ ඉන්නවද? මොනවා කරනවද කියලා දන්නේ නැතු. මට එයා දකින්නකම්
හිතට නිවනක් නෑ සඳුනි. එයා ඉන්නවා කියන එකම අපේ හිතට නිදහසක් නෙවෙයිද රිද්මා? එයාට මෙන් කරන්න ඇත්තේ කවුද? යාළුවෙක් වෙන්න බෑ. යාළුවෙක් කවදාවත් මෙහෙම අරන් යන්නේ නැහනේ. ඒක නම් ඇත්ත තමයි. එදා ඒ සිද්ධිය ගැන මතක් වෙනකොට මගේ එක තාම හිරි වැටෙනවා. අක්කා මගේ ඉස්සරහම මුස්සන්ගේ හැටි. කවුරුත් උන්ට නම් හොඳක් වෙන්නේ නැහැ. මගේ අක්කට දවසක් හරි කරදර කළාට. ඒ වුණාට ඉතින් දේවෝය කියපු කතාවෙන් අපේ හිතට අලුත් බලාපොරොත්තුවක් ඇති වුණානේ. අපි ටික ටික හිත හදාගමු. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. ඒක නම් ඇත්ත. ඔයා නම් මට වඩා ඉක්මනට හිත හදාගන්නවා නේද සතුටු? තමුන් අර නොනවදරන් හුඟක් කාලෙක දන්ද? නෑ. මං එයාව දැක්කෙත් මේ වතාවේ තමයි. මං අඳුරන්නේ කැලුම් මහත්තයාව. කවුද? අර තට්ට මහත්තයා. මේ වෙද මහත්තයාගේ දුවද? ඔව්. එකන් එන්න ලෙඩාව අපි සනීප කරන්න. Thank you. නෝනා අපි යමු නේද? කොහොමද? අපාය. මට මතකයි. ඇයි මාව මෙහෙම හිර කරන් ඉන්නේ? කවද්ද මාව යවන්නේ? මන් දන්නේ නෑ. අප්පච්චි. මං හුඟක් කල් ඉඳලා දැනගෙන හිටියා පුතා අසංකට මන අපයි කියලා. පුතාට යහපතක් වෙනවා නම් මං ඒකට විරුද්ධ වෙන්නේ නැහැ පුතේ. කද්ද නංගි? මම කරනවද මන්ද? මම බය වෙච්ච තරම? කිසි දෙයකට බය වෙන්න එපා මේ නංගි ඉන්නකම්. අපෝයෝ. ඔය ඉතින් හැමදේම බලා ගන්නවනේ. ඒගොල්ලන්ගෙන් අපිට ඔය ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ පුතේ. දැන් ඉතින් මොකද්ද ඔයාගේ තීන්දුව? මම ආයි මේ අදහස් අත්තරි අප්පච්චි. ඇයි යොහාන් මේ කැලුම්ට මොකද වුනේ? යොහාන්ට මිනිහගෙන් මොකද ආරච්චියක් එහෙම ලැබුණේ නැද්ද? මේ මිනිහා තාම කතා කරේ නැහැ මිස්ටර් ඩග්ලස්.
ඊට පස්සේ පූර්ණිමා ගැනත් කිසිම ආරංචියක් නැහැ. ඉන්නවද මැරිලාද මොනව වෙලාද කියලා. මේක මහ ප්‍රශ්නයක් වුණානේ අයිසී. ඒක නම් එහෙම තමයි මිස්ටර් ඩග්ලස්. මේක අපිට ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි. මේ කැලුම් තියා ඒකේ කිසිම කෙනෙක්ගේ ආරංචියක් නැහැ. මට වෙලාවකට හිතෙනවා යොහාන් මේ පූර්ණිමාගේ කේස් එක අපි ඇති කරගත්ත අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා. හැබැයි මිස්ටර් ඩග්ලස් අපිට මේ ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ අසංකයි තාමත් මේකේ සැකයට අහු වෙලා තියෙන්නේ. අපි මිනිහව තව තද කරාම අපි ගැන අවධානයක් ඇති වෙන එකක් නැහැ. අපේ ප්ලෑන් එක තිබ්බේ යොහාන් පූර්ණිමාව යාගේ වත්තෙන් හම්බ වෙන්න. ඒ වුණාට මිනිහා ගස්. ඒ දැන් යොහාන් පූර්ණිමා ඉන්න තැනක් අපිවත් දන්නේ නැහැ. අනෙක් පැත්තෙන් කැලුම් අතුරුදහන් වෙලා. එහෙම අවුලක් නම් තියෙනවා තමයි මිස්ටර් ඩග්ලස්. මේ දැන් මොකද කරන්නේ? යොහාන් මට හිතෙනවා මම නර්මදත් එක්ක ටික දවසකට රටින් පිට වුණොත් හොඳයි කියලා. තමුසේ පූජාත් එක්ක මේ බිස්නස් වැඩ ටික බලා කියා ගන්නවා. ඒක නම් ප්‍රශ්න නෑ මිස්ටර් ඩග්ලස්. අප බලා ගන්න. මේ මිස්ටර් ඩග්ලස්ටත් විවේකයක් ගන්න ලැබෙන එක හොඳයිනේ. අනේ දෙවියනේ මොකද්ද මේ අපිට උන වැඩේ? අපේ නම්බුව පවුල සේරම නැති වුණා. අපේ කිසි දෙයකින් හිටි වැඩක් නැහැ. මට ඕනේ මගේ පුතාව කොහොම හරි එළියට ගන්න. ඔය කේමල් නම්බුව හොයන්න ගිහලා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. සත්‍යය. මිනිස්සුගේ නම්බුව නැති වුණාම මිනිස්සෙක් ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ වුණාට සේපාලිකා අපි තාම ජීවත් වෙනවා. මට ඕනේ මගේ දරුවව කොහොම හරි බේරගන්න. මං ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. මට ඔය නම්බුව වලින් වැඩක් නැහැ. මගේ දරුවා නැතුව. ඒක නම් එහෙම තමයි. මේ සේට්ටම මුල අසංගගේ පූර්ණිමත් එක්ක තිබිච්ච සම්බන්ධකම නිසානේ. ඕකෝම වෙනවා. අපිට ගැළපීමක් නැති අයත් එක්ක සම්බන්ධකමක් ඇත් කරගත්තාම. කො මං කිව්වද ඇහුවද? සේපාලිකා දැන්වත් ඔය කතා නවත්තන්න. මං ඔයාට හුඟක් ඉඩ දුන්නා. ඒ ඔයාට මෙතන අයිතියක් තියෙන හින්දා. මොකද මේ කතා? ඔයා ඔය වගේ කතා කියන්න කියලා තමයි මගේ දරුවා අද දවසේ පොලිසිය දුක් විඳින්නේ. එතකොට මේ සේරට වැරදිකාරී මමද? නැහැ. මං ඔයා කියන දේ අහන්න ගිය නිසා. සේපාලිකා දැන්වත් ඔය කතා නවත්තලා ඔයා මගේ දරුවා ගැන හිතන්න. දරුවා මං කියන දේ ඇහුවා නම් ඇයි hina වෙන්නේ? මොකක්ද ඒක තියෙන විහිළුව? ඔයා හින්දා මුළු සමාජෙම කැළඹිලා තියෙන්නේ පූර්ණිමා. ඒක කොච්චර ලොකු වෙනසක්ද? හරි ලස්සන විහිළුව. තමස සේරම දේවල් කරලා කොහොම hina වෙවි ඉන්නවා.